අයිබෝවන් අපි අදත් සූදානම් යලි පිබිදුණු කෝරගල පුදබිමේ සිට බුද්ධාභිවන්දනා සත්වන ධර්මානුශාසනාව ආරම්භ කරන්නට වසර 800කට පස්සේ සියලුම විහාරාරාංගයන්ගෙන් සමලංකృత වූ සමන්විත වූ පුදබිමක් මේ සිරිලක ගොඩනැගුණේ. එදා කුරුණෑගල යුගයේදී අවසන් සියලු විහාරාරාංගයන් සහිත මහා විහාරයක් ගොඩනැගුවයින් පස්සේ චෛත්‍ය එවැගේම දම්සභා මණ්ඩප වැව්වමුණු සුගන්ධ කුටි ආදී කොට ඇති සියලුම විහාරාරාංගයන් සහිත මේ පුදබිම ගොඩනගා ඉන් අනතුරුව අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ ත්‍රිමංගල්‍ය සිදුවීමෙන් අනතුරුව ඒ වෛශාඛ්‍ය පුණ්‍ය මංගල්‍ය වෙනුවෙන් දින 8ක් බුද්ධාභිවන්දන ධර්මදේශනා පවත්වන්නට net fm රේඩියෝවේ ගුවන් කාලය වෙන් කරනු ලැබුවා. ඒ උදෙසා වැඩම කළ වන්දනීය පූජනීය අතිවරයන් වහන්සේට දැහැත් පිළිගන්වන්නට අපි ආරාධනා කරනවා net fm ශ්‍රාවක ධනුෂ්ක දේවප්‍රිය මහතාට. අපි සියලු දෙනා සාදුකාර ලබා දෙමින් ඒ ආරාධනාව සිදු කරමු. අද වෙනදා සෙනසුරාදා ඔබ සිත්නෙත් අසපුව ශ්‍රවණය කරන වේලාව සිත්නෙත් අසපුව නිබඳවම දායකත්වය ලබා ගන්නා දෙනියාය ලුම්බිනි කර්මාන්ත ශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂතුමා ඇතුළු කාර්ය මණ්ඩලයයි අදත් මේ ධර්මානුශාසනාවේ දායකත්වය දරන්නේ. ඒ ආරාධනය මතින් নমස්කාර පූර්වකව පාදාභිවන්දනයෙන් ආරාධනා කරනවා ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘවර අවසරයි වන්දනීය පූජනීය වල්පොළ ගෞතම ස්වාමින් වහන්සේට බුද්ධාභිවන්දනා සත්වන ධර්මානුශාසනාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. කුරගල ඓතිහාසික රාජමහා විහාරස්ථානයේ විහාරාධිපතීශ්වර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපතීශ්වර යටිහෙළගල රාජමහා විහාරාධිකාරී දුරන්දර අපගේ කල්යාණ මිත්‍ර වතුරුකුඹුරේ ධම්මරතන අපේ පූජනීය නායක මහා ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම වැඩමව වදාළ ගෞරවනීය සියලු ස්වාමීන් වහන්සේලාගෙන් අවසර ප්‍රාර්ථනා කරනවා. අපි හැම මාසෙම තුන්වෙනි සතියේ සෙනසුරාදා සුපුරුදු දායකත්ව විදියට සිහිපත් කරනවා දෙනියාය ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂකතුමා අපේ චමින්ද මහත්මයාගේ පින්බර දායකත්වයයි වසර ගණනාවක සිට සිදු කරන ඒ උතුම් සුපුරුදු දායකත්වය අද දවසේ මේ ධර්මානුශාසනාවට දායකත්වයෙන් එකතු වෙන බව සිහිපත් කරමින් ඒ හැම දෙනාගේමත් ඔබ සියලුම දෙනාගෙත් සියලු සත් ප්‍රාර්ථනා සියලු සත් අරමුණු සඵල වෙන්නට අපි හදවතින්ම ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. මහා විහාරයක් එකවර ගොඩ නැගිලා
එකවර සම්බුද්ධ ශාසනයට පූජා වෙන මේ ලක් ඉතිහාසයේ පළමු අවස්ථාව වන්නේ අපි දන්න ඉතිහාසයක මෙවැනි මහා විහාර පූජාවක් එකවරම වසරක් තුල එකට නිම වෙලා එකවර පූජා වෙනවාය කියන එක අපි කවදාකවත් දැකලා නැහැ අහලා නැහැ. එවැනි මහා විහාර කර්මාන්තයක් නිමවා සම්බුදු සසුනට දායාද කරන පින්බර පින්කම නිමිත්තෙනුයි පින්වත්නි කූරගල ඓතිහාසික රාජ මහා විහාරස්ථානයේ මහා ධර්ම මණ්ඩපයේ සිට විශාල දහස් සංඛ්‍යාත පිරිසකට ධර්මය එකවර ශ්‍රවණය කළ හැකි මහා විශාල ධර්මශාලාවක් නිම වෙලා තියෙනවා. ඉතින් ඒ දහම් මණ්ඩපයේ සිට සිදු කෙරෙන මේ උතුම් අනුශාසනාව මට අපේ නෙල්ලිගල හාමුදුරුවෝ කිව්වේ ගෞතම හාමුදුරුවෝ වහන්සේ තමයි මේ ධර්මශාලාවේ පළවෙනි ධර්ම දේශනාව සිද්ධ කළේ කියලා. ඒ වගේම ඔබ වහන්සේ තමයි මේ ධර්මශාලාවේ වැඩිම වේලාවක් එක දිගට සිදු කරපු දීර්ඝ ධර්ම දේශනාව සිද්ධ කළේ කියලා අපි තුන් යම පුරා සිදු කළා ධර්ම දේශනාවක්. ඒ වගේම උන්වහන්සේ මතක් කළා ඔබ වහන්සේ තමයි මේ ධර්මශාලාවේ වැඩිම වාර ගණනක් ධර්මයේ දේශනා කළෙත් කියලා මං ගොඩාක් පින්වන්තයි කියලා හිතනවා. පින්වත්නි මේ මහ රහතන් වහන්සේලා වැඩ හිටපු ඓතිහාසික පින්බිමක මේ උතුම් ධර්මශාලාව තුල සිට තුන් ලෝකෙටම ධර්මයේ ශ්‍රවණය කරන්නට ඒ විදිහට අවස්ථාව උදා කරගන්න ලැබිච්ච එක ගැන. ඒ වගේම මට මතකයි අපි මේ පින්බිමේ ඉඳලා පසුගිය අවුරුද්දේ මාර්තු මාසේ මේ අවුරුද්ද නෙමෙයි පසුගිය අවුරුද්දේ මාර්තු මාසේ දහස් සංඛ්‍යාත net ශ්‍රාවක ශ්‍රාවිකාවන් ඒක රාශී කරලා ඒ කියන්නේ කොරෝනා වසංගතයත් එක්ක රට වහලා මිනිස්සුන්ට එකතු වෙන්න කිසිම පරිසරයක් නැතුව තීච්ච කාලේ පහුගිය අවුරුද්දේ මාර්තු වල අපිවත් විශ්වාස කරපු නැති විදිහට දහස් සංඛ්‍යාත සුදෝසුදු ඇඳුමින් සැරසුන අපේ පින්වත් සදහැවතියන් පිරුණා එදා කූරගල සිසාරා. එදත් උදෑසන පළමු ධර්ම දේශනාව නෙලිගල හාමුදුරුවෝ මට ආරාධනා කළා ඔබ වහන්සේ සිද්ධ කරන්න කියලා. අපිට මතකයි මේ කන්ද පහළ කැලේ ඇතුලේ වනයක හිමිදිරියේ උදෑසනේ කරපු දේශනාව එදා අතීතයේ රහතන් වහන්සේලාගේ කාලේ අපේ හිතේ මවලා අපිට දැනුණා. මට මතකයි එදා ධර්ම දේශනාව පටන් ගන්න පොඩි මොහොතකට කලින් අපේ තිස්ස ජනනායක සර් මගේ ළඟට ඇවිල්ලා කිව්වා ගෞතම හාමුදුරුවෝ එදා රහතන් වහන්සේලා කාලෙත් මේ වගේ බණ අහන්න නැති නේද කියලා හිතට නැගෙනවකෝ මේ දකින්නකොට. පින්වත්නි ඒ ඇවිල්ලා මේ භූමියේ යුග ගණනකින් පස්සේ සිද්ධ වෙච්ච ප්‍රථම ධර්ම දේශනාව එදා. සමහර විට පින්වත්නි රහතන් වහන්සේලා විවේක සුවයෙන් සමවත් සුවයෙන් මේ භූමියේ වැඩ ඉන්නවා මිස දහස් සංඛ්‍යාත සදහැවතුන් මේ භූමියට ඒකරාශී කරලා ඒ රහතන් වහන්සේලාගේ විවේකයට බාධා නොවෙන්නට අතීතේ කටයුතු වුණා වෙන්න පුළුවන්. එහෙම වුණා නම් එදා ඒ අතීතේ මේ ගල්ලෙන් වල රහතන් වහන්සේලා විවේකී සමවත් සුවයෙන් වැඩ හිටියා නම් මිනිස්සු දහස් සංඛ්‍යාත පිරිස එදා මේ භූමියට ඒකරාශී නොවුණා නම් කූරගල කියන ඓතිහාසික පූජනීය පින්බිමට වැඩිම සදහැවතුන් පිරිසක් ඒකරාශී කරලා තියෙන net FM නාලිකාව සහ අපේ පින්වත් වතුරු කුඹුරේ ධම්මරතන නායක හාමුදුරුවෝ කියන එක සිහිපත් කරන්නට ඕනේ. ඉතිහාසෙටම පළමු අවස්ථාව එදා ඒ පසුගිය අවුරුද්දේ මාර්තු මාසයේ පවත්වපු සීල සමාදාන වැඩසටහන විය හැකියි. එහෙම වුණා නම් මේ පින්බිමේ පින්වත්නි
පළමු ධර්ම දේශනාව සිද්ධ කරන්නටත් එදා මං පින්වන්ත වුණා විය හැකියි. මොන පිනක්ද මේ පින අපිට ලැබුණේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ නිසා නේද කියලා මම පින්වත්නි ඒ ලැබිච්ච පින මගේ ශාස්ත්‍රුන් වහන්සේට නමස්කාර කිරීම පිණිසම අදිස්ථානයෙන් ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් උන්වහන්සේට අපි යලි යලිත් ඔබ වහන්සේ සරණ යන්න ලැබිච්ච එක මට මගේ ජීවිතේ ලැබිච්ච මහා භාග්‍යමයි ස්වාමීනි කියලා අපි බුදුරජාණන් වහන්සේට නමස්කාර කරනවා. මොකද මේ රටේ 2 කෝටියකට අධික මහා ජනතාවක් අතරින් පින්වත්නි ධර්මය අහන්න ලැබිලා තියෙන්නේ අවස්ථාව භාග්‍ය ඊටාම ස්වල්ප පිරිසකට. මේ 2 කෝටියක් වූ මහා ජනතාවම බණ අහන්නේ නැහැ. මේ සද්ධර්මයේ තියෙන උතුම් රටක ඉපදිලත් ධර්මය ගැන දන්නේවත් නැති මිනිස්සු මේ රටේ කොච්චර ඉන්නවද? ඒ අතරින් ධර්මය අහන්න පින තියෙන පිරිස කීයෙන් කී දෙනාද මේ 2 කෝටියක් ජනතාව අතර ඉන්නේ? ඔබ පින්වත්නි ඒ පින්වන්ත පිරිස අතරට එකතු වෙච්ච පුණ්‍යවන්තම පිරිසක්. එතකොට ඒ පින් ඇති පිරිසට මෙහෙම ධර්මයේ කියා දෙන්න 2 කෝටියක් මහා ජනතාවක් අතරින් මේ විදිහට ධර්මයේ කියා දෙන්න කීයෙන් කී දෙනෙකුටද වාසනාව ලැබිලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ කල්ප ගණන් පෙරම් පුරලා අවබෝධ කරපු මේ මහා සද්ධර්මය ඔබට දායාද කරන්න පින්වත්නි වාසනාව ලබාගත් ඊටාම ස්වල්ප දේශකයන් වහන්සේලා අතරේ මටත් ඒ වාසනාව ලැබිච්ච එක ගැන මම මේ ජීවිතය තුල තෘප්තිමත් වන කාරණාවල එක කාරණාවක් වෙනවා. ඒ වගේම මේසා මහා දැවැන්ත විහාර කර්මාන්ත ඊටාම ස්වල්ප කාලෙකින් නිමවන්නට තරම් අප්‍රතිහත මහා ධෛර්යයක් තියෙන අපේ වතුරු කුඹුරේ ධම්මරතන හාමුදුරුවෝ මගේ සමීපම කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් විදියට උන්වහන්සේව ළඟින් ඇසුරු කරන්න අවස්ථාව ලැබිච්ච එකත් මගේ ජීවිතේ මන් තෘප්තිමත් වෙන කාරණා අතර තවත් එක කාරණාවක් වෙනවා. ඒ වගේමයි පින්වත්නි ජාතිය නාලිකාව විදියට net fm ගුවන් විදුලියත් එක්ක වසර 7කට අධික කාලයක් අඛණ්ඩව ඔබට ධර්මයේ බෙදා දෙමින් මේ තාක්කල් මේ සම්බුද්ධ ශාසනය තුල ලක්බුදු සසුනේ චිරස්තතියට යම්කිසි කැපකිරීමක් net ආයතනයත් එක්ක අත්වැල් බැඳගෙන වසර 7කට අධික කාලයක් මේ විදිහට කටයුතු කරන්න වාසනාව ලැබිච්ච එක ගැනත් මම මගේ ජීවිතේ තෘප්තිමත් වෙන කාරණා අතර තවත් එක කාරණාවක් වෙනවා. අපිට පින්වත්නි අපේ ජීවිතේ හුස්ම පොද හෙලන්න කලින් අඩොම තරමේ සෝතාපන්න ඵලයට හෝ පත් වෙලා සතර අපායන් සදහටම නිදහස් වෙච්ච කෙනෙක් මං කියලා අපිට පින්වත්නි බය නැතුව සිංහනාද කරන්න පුළුවන් මනසක් මේ ජීවිතය තුළ ගොඩනගා ගන්න අපි හැමදෙනාම වීරියවන්ත වෙන්නට ඕනේ. ඒ වීරියවන්ත බව ප්‍රත්‍යක්ෂ කරගෙන අපි සතර අපායන් සදහටම මම අත්මිදුනා කියලා මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයේ අවසන් කරන්න ලැබුණොත් නම් ඒක තමයි මේ ජීවිතේ වඩාත්ම තෘප්තිමත් වෙන්න තියෙන ප්‍රධානම ලක්ෂණය වෙන්නේ, ප්‍රධානම කාරණය වෙන්නේ. මම හිතනවා ඔබටත් ඒක එහෙමයි කියලා. මේ ජීවිතයේ උතුම් පරිපූර්ණ ධර්ම අවබෝධය හෝ අඩුම ධර්මයේ සෝතාපන්න ශ්‍රාවකෙක් හෝ වෙන්නට ඕනේ කියන අදිස්ථානේ මම හිතනවා සිත්නෙත් අසපු අහන net අහන හැම දෙනාගේම හිතේ තියෙන ඒකායන ප්‍රාර්ථනාවක්. පින්වත්නි අපිට මේ ධර්මයේ අහද්දී ඒ ධර්මයේ කියා දෙන්න යම් උතුමෙක් ඉදිරිපත් වෙනවා නම් අපි හැමෝටම ඕනේ ඔබටත් ධර්මයේ ශ්‍රවණය කරන්න දහම් ගුරුවරු ඕනේ, අපිටත් ඕනේ. අපි හැමෝටම ලැබෙන ඒ දහම් ගුරුවරයා ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේ අපේ ජීවිතේ පින්වත්නි අපි ඉන්න තැනින් අඩියක් හරි අපේව ඉදිරියට ගෙනියන්න අපේ මනසට ධර්මාවබෝධය ලබා දෙන්න
උන්වහන්සේලාගෙන් ලැබෙන ඒ දායාදේ අපේ අතීත පිනක්. ඒ දහම් ගුරුවරු ඇසුරු කරද්දී කොයි විදිහටද ඒ දහම් ගුරුවරයා ඇසුරු කරන්නට ඕනේ කියන එක ගැනත් බුදුරජාණන් වහන්සේ වෙනම දේශනා කරපු දේශනා තියෙනවා. තථාගතයන් වහන්සේගේ ශාසනයේ ගුරුවරයෙක්ව ආදරයෙන් ගෞරවයෙන් සෙනෙහසින් ඇසුරු කරනවා නම් දහම් ගුරුවරයෙක්ව ඒ ගුරුවරයා ඇසුරු කරන්න ඕනේ කොහොමද කියලා ඒ ගුරුවරයා ළඟ හික්මෙන්න ඕනේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වටිනා දේශනා අතරේ පින්වත්නි සුවිශේෂ සූත්‍රයක් තියෙනවා ධම්මනාවා සූත්‍රය කියලා සුත්ත නිපාතේ. ධම්මනාවා ඒ කියන්නේ දහම් නැව ගැන වදාළ දේශනාව. දහම් නැව. ඔබ දන්නවා නැවක් කියන්නේ ඊතර වෙන්න උපකාරී කරන දෙයක්. නැවක් කියලා කියන්නේ ඊතර වෙන්න උපකාරී කරන දෙයක්. අපි ආදරෙන් ගෞරවයෙන් සෙනෙහසින් අපිට මේ සසරින් ඈතර වෙන්න උපකාරී කරන දහම් ගුරුවරුන්ට කල්යාණ මිත්‍රයන් වහන්සේලාට පින්වත්නි කොහොමද ඒ ගරු සරුත්වය දක්වන්නට ඕනේ කියන එක ගැන මේ ධම්මනාවා සූත්‍රයේ ඊටාම අපූර්වට පැහැදිලි කරලා දීලා තියෙනවා. දැන් අපි දන්නවා පින්වත්නි මේ කූරගල සුගන්ධ කුටිය ඉදි කරලා තියෙන්නේ මහා දැවැන්ත නැවක ස්වරූපයකට. නැවක් මත පිහිටලා තියෙන සුගන්ධ කුටිය හා සමානයි. කල්යාණ මිත්‍රයන් වහන්සේ කියන්නේත් මහා නෞකාවක්. අපේ මේ ඝෝර සසර කතරින් ඒ කියන්නේ මහා සාගරයෙන් කෙලෙස් සාගරයෙන් අපිව ඈතර කරවනවා. පින්වත්නි මේ යම් සසරේ අපිට අනන්ත අප්‍රමාණ සතරපාගත දුක් විඳින්මින් එන්න වුණා නම් ඒ මෙතරින් අපිව ඈතරට ගෙන යන මහා නෞකාව වගේ තමයි කල්යාණ මිත්‍රයෝ කියන්නේ ධර්මයේ කියා දෙන. ඉතින් ඒ වගේ උතුමන්ට අපේ හදවතේ ඇති කරගත යුතු ගෞරවය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ වටිනා ගාථා කිහිපයක් අපි මේ ධම්මනාවා සූත්‍රය ඇසුරින් ඉගෙන ගන්නේ. අපි අද දවසේ බලමු මේ ධම්මනාවා සූත්‍රයේ පළවෙනි ගාථාව මොකද්ද කියලා. යස්මාහි ධම්මං පුරිසෝ විජඤ්ඤා ඉන්දංව නං දේවතා පූජයේය සෝ පූජිතෝ තස්මින් පසන්න චිත්තෝ බහුස්සුතෝ පාතු කරෝති ධම්මං. මම මේක තේරුම මෙහෙම කියන්නම් පින්වත්නි. නැනවත් වූ කෙනෙක් ලොවේ ඉගෙන ගනී නම් සදහම් ප්‍රඥාවක් තියෙන කෙනෙක් මේ ලෝකේ උතුම් ධර්මයේ ඉගෙන ගන්නවා නම් සක්දෙවිඳුව පුදන ලෙසින් හේ සදහම් ගුරුම් පුදයි. සක්‍ර දේවේන්ද්‍රයව සදෙව්ලොව දෙවිවරු යම් විදිහකටද පුදන්නේ අන්නේ විදියට ඒ උතුම් ශ්‍රාවකයන් තමන්ට ධර්මය කියා දෙන ගුරුවරයාව සක්දෙවි දෙක් වගේ පුදනොයි කියනවා. සෝ පූජිතෝ තස්මින් පසන්න චිත්තෝ බහුස්සුතෝ පාතු කරෝති ධම්මං. බොහෝ ධර්මඥාණයෙන් පිදුම් ලබන ඒ ගුරුවරයා පහන් සිතින් යුතු ඔහුට මතු කර දෙයි සද්ධර්මයේ. ඊ타ම ප්‍රසන්න සිතින් ධර්මය මතු කරමින් දෙනවා ඒ පුදන ශ්‍රාවකයන් වෙනුවෙන්. ඒ දහම් ගුරුවරයා පින්වත්නි බුදුරජාණන් වහන්සේ යම්කිසි තැනක
මේ ධර්මය කියා දෙන ගුරුවරයා කෙරෙහි කෙසේ කටයුතු කළ යුතුද කියලා පෙන්නනවා නම් ඒ අතරේ තියෙන අග්‍රම සූත්‍රය තමයි මේ ධම්මනාවා සූත්‍රය. සක් දෙවිඳෙක් වගේ ගරු කරන්න කියනවා Tamanට ධර්මයේ කියා දෙන ගුරුවරයාට. විශේෂයෙන්ම මේ අවවාද අනුශාසනා උපකාරී කරනවා පින්වත්නි මහාන වෙච්ච ස්වාමීන් වහන්සේලාට මෙහෙණින් වහන්සේලාට Tamanට ධර්මඥානය ලබා දෙන ආචාර්යයන් වහන්සේ කෙරෙහි හදවතින්ම ගෞරවයෙන් පුද සත්කාර කරන්න ගරු කරන්න. ඒ ගුරු ගෞරවය කියන එක හිත වැඩෙන්න උපකාරී කරන උතුම්ම ලක්ෂණයක්. ඒ උතුම්ම ලක්ෂණය කොච්චර උතුම්ද කියන එක තමයි මේ උපමාවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ සූත්‍රය තුල විවිධ කරුණු ඊටාම ලස්සනට ගොනු කරමින්. කුද්දංච බාලං උපසේවමානෝ අනාගතත්තං ච උයුක් යකංච ඉදේව ධම්මං අවිභාවයිත්වා අවිතින්න කංකෝ මරණං උපේති. මතු යහපත වනසාලන පෙලෙනා ඉරිසියාවෙන් නරක කෙනෙක් යම් හේකින් ඇසුරු කරන්නට ලැබුණොත් කිසි දහමක් දියුණු නොකොට සැකවලිනු තෙතෙර නොවි හිස් මිනිසෙකු ලෙස ඒ අය පත්වී යනු ඇත මරණයට. මේ ලෝකෙ කෙනෙක් ඇසුරු කරද්දී ඒ ඇසුරු කරන්න ලැබිච්ච කෙනා මතු යහපත වනසාලන. ඒ කියන්නේ පින්වත්නි මේ ජීවිතයේ සුවසේ වාසය කරන්න තියෙන යහපත වනසනවා නම් මරණින් පස්සේ සුගතිය යන්න තියෙන අවස්ථාව වනසනවා නම් ඒ වගේම ඉරිසියාවෙන් පෙළෙන චරිතයක් ඇසුරු කරන්නට ලැබුණොත් අන්න එහෙම කෙනා ඇසුරු කරද්දී කිසිම විදියකින් හිත දියුණු වෙන්නේ නැතුව හිස් මිනිස්සෙක් වගේ මැරෙලා යන්න වෙනවයි කියනවා. මේ ලෝකේ තියෙන අමාරුම දෙයක් තමයි පින්වත්නි හරි ඇසුරක් හම්බෙනවා කියන එක. අපිට මේ ලෝකයේ ඇසුර කියන එක ජීවිතයේ ඕනතරම් මුණ ගැහෙනවා. ඔබ දන්නවා අපේ ජීවිතයේ අපිට මුණ ගැහෙන ඇසුරු කරන්න ලැබෙන ඇඟිලි 5 වගේ අතේ විවිධ ස්වභාවය අය අපේ ජීවිතයට ඇසුරට හම්බෙනවා. ඔබ හිතන්න අපි දවසින් දවස අපේ හිත යම් විදිහකට පිරිහෙනවා නම් ඒ පිරිහෙන එකට හේතුව අපිට ඇසුරු කරන්න ලැබිලා තියෙන පිරිස. අපේ මනස දවසින් දවස දියුණු වෙනවා නම් ඒ දියුණු වෙන්නෙත් පින්වත්නි අපිට ඇසුරු කරන්න ලැබිලා තියෙන පිරිස. මට හිතෙනවා net fm නාලිකාව පවා ඔබට දැන් මෙතන වයෝවෘද පින්නතුන් සාක්ෂි දරයි ඔය ඇත්තන්ගේ ජීවිතේ ඒ වගේ කල්යාණ මිත්‍ර මාධ්‍ය නාලිකා තරුණ කාලේ පුංචි කාලේ හම්බුන්නේ නැහනේ. විවිධ ස්වාමීන් වහන්සේලාව තමන්ගේ නිවසටම වඩම්මලා දෙනවා දවස ගානේ. ඉතින් එහෙම මාධ්‍ය නාලිකා ඉස්සර ඔබට හම්බුන්නේ නැහැ. එතකොට ඔබට net ආයතනය පවා යම්කිසි කල්යාණ මිත්‍ර ඇසුරක් ලබා දීලා තියෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා සියලු දෙනා වහන්සේ ඔබේ මනසට යම් දෙන දහම් අවවාදයක් තියෙනවා නම් පින්වත්නි හිතේ තියෙන කිලුටු දකින්න දූවිලි දකින්න ඉඩක් ලබා දෙනවා නම් යම් කල්යාණ මිත්‍ර ඇසුරක් එහෙම ආශ්‍රය කරන්න ලැබෙන ඇසුර හරි ලෝකයේ දුර්ලභයි අඩුයි. අපිට මේ ලෝකේ මුණ ගැහෙන බොහෝ ආශ්‍රය කරන චරිත අපේ ජීවිතයේ ඇසුර තුල අපිට දෙන්නේ යහපත නෙමෙයි අයහපත කියන එක මේ ලෝකයේ තියෙන ඇති තරම් උදාහරණ තුල හොඳ හැටි පේනවා. සමහරලාට පින්වත්නි ආගමික වශයෙන් ඔබ දන්නවද සමහර විවිධ ආගම් වල මේ ලෝකේ එදා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට ඉරිසියාවෙන් කුහක කන් වලින් බුදුරජාණන් වහන්සේට පීඩා ඇති කරන්නට උත්සාහ කරපු ආගමික නායකයෝ ඕන තරම් හිටියා. දැන් ඒ වගේ චරිත අතර නිගණ්ඨනාථ පුත්ත කියන්නේ ඔබ දන්නවා ප්‍රබල චරිතයක්. බුදුරජාණන් වහන්සේට හරියට ඉරිසියාකම් කළා. ජේතවනාරාමයට විශාල සෙනගක් එනකොට නිගණ්ඨනාථ පුත්ත හිතුවේ ඒක ඒ භූමියේ තියෙන වාසනාව. බුදුරජාණන් වහන්සේවත්
ඒ උතුම් සද්ධර්මයේවත් තියෙන ආශ්චර්ය කියලා දකින්න තරම් හිත නැමිලා තිබුණේ නැහැ. නිගණ්ඨනාථ පුත්ත බලනවා තමන්ගේ ආරාමයට එච්චර සෙනගක් එන්නේ නැහැ. ජේතවනයේට මහා විශාල ජනකායක් යනවා. මේක ඉවසන්න බැරි වුණා. නිගණ්ඨනාථ පුත්ත ඒ නිසා තමන්ගේ ශ්‍රාවකයන්ට හැම වෙලාවෙම කිව්වේ ඔය ඔතන ජේතවනයේ හදපු තැන මහ පොළොවේ තියෙනවා ලොකු වාසනාවක්. ඔය සිද්ධාර්ථ ගෞතම ඒක දන්නවා. දැන් මේ නිගණ්ඨනාථ පුත්ත කියන්නේ එයාගේ ගෝලයන්ට. එයා ඒක හොඳට දන්නවා. එයාත් හොඳ මීටරයක්. එහෙම කියන්නේ ඇති නිගණ්ඨනාථ පුත්ත. ඒක තමයි ඔය අනාථපිණ්ඩිකට කියලා කොහොම හරි ඕක ගත්තේ. ජේත බෑ කිව්වනේ මුලින්. කොච්චර බෑ කිව්වත් කොහොම හරි try කරලා අන්තිමට ගත්තා. නිකන් නෙමෙයි අන්තිමට අර ජේත කිව්වට පස්සේ කහවණු ඇතුරුවොත් තමයි මේක දෙන්නේ කියලා කහවණුත් අතුරලා ගත්තා. පිස්සුවකට එහෙම කරන්න කියලා නිගණ්ඨනාථ පුත්ත ගෝලියොත් එක්ක කතා කරන්නේ නැත්තේ පින්වත්නි එදා. ඒ කියන්නේ ඔය අතුරපු කහවණු වලින් ඉඩම් කීයක් ගන්න දෙබ්බද? නෑ මෙයා දන්නවා මේ ඉඩම කොහොම හරි ගත්තොත් එහෙම මේ ඉඩමට මහා ජනකායක් එනවා කියන එක. මහා සෙනගක් එනවා කියන එක. නිගණ්ඨනාථ පුත්ත එදා හිතුවේ එහෙම පින්වත්නි. ඒ නිසා මෙයා බැලුවා ඔය ඉඩමට අල්ලපු වැටේ තියෙන රජේ ඉඩම් කෑල්ලා. අල්ලපු වැටේ. රජ්ජුරුවන්ට කීයක් හරි යටින් දීලා අන්නේ ඉඩම් කෑල්ල ගත්තනම් ඔය භූමි වාසනාව අපිටත් ලැබෙනවා. මෙයා හැදුවේ නැතේ පින්වත්නි රජ්ජුරුවන්ට අල්ලස් දීලා රාජකාරාමේ කියලා අල්ලපු වැටේ කෑල්ලක් කරා. ඔබ හිතන්න ඉරිසියාවල් වලින් පිරිච්ච කුහකකම් වලින් පිරිච්ච මිනිස්සු ආගම් විදිහට එදා මේ ලෝකයේ මිනිස්සුන්ට අවස්ථාව සලස්සලා දීලා තිබ්බේ සසරින් නිදහස් වෙන්න උදව් කරන්න නෙමෙයි තමන්ගේ ගොඩ වැඩි කරගන්න. හැබැයි බුදුරජාණන් වහන්සේට එහෙම ඔලු වැඩි කරගන්න ගොඩ වැඩි කරගන්න ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ටික වැඩි කරගන්න ඕනුනේ නෑ උන්වහන්සේට. හැබැයි උන්වහන්සේට එහෙම අවශ්‍යතාවයක් නැති වුණත් උන්වහන්සේ වටා කෝඹි රැළ වගේ පොද බැඳගෙන පින්වත්නි එදා මහා ජනකායක් බුදුරජාණන් වහන්සේ සොයාගෙන ජේතවනයේට ආවා. ඒ ආපු හැම කෙනාම ආවේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. නිගණ්ඨනාථ පුත්‍ර බලාගෙන ඉන්න බැරිකමට ඉරිසියාවට එයා කිව්වා ඔය ශ්‍රමණ ගෞතමයෝ ළඟ තියෙනවා මායාවක්. අන්තිමට අර භූමි වාසනාව කියන කතන්දරේ කියලා බැරි තැන අවසානයේ කියන්න ගත්තා ශ්‍රාවකයන්ට ඔය මිනිස්සයා ළඟ තියෙනවා මායාවක්. ඔය මායාවට හසු කර ගන්නවා කට්ටිය. ඒ නිසා මෙයාව කොහොම හරි පරද්දන්න ඕනේ. ශ්‍රාවකයන්ගේ ඔළුවට දාලා තිබ්බේ එහෙමයි පින්වත්නි. මෙයාට හිටියා ගොඩාක් මුදල් වියදම් කරන දක්ෂ ව්‍යාපාරිකයෙක්. ඒ ව්‍යාපාරිකයා තමයි නිගණ්ඨනාථ පුත්තට වැඩිම මුදල් වියදම් කරේ දායකයා වුණේ. අග්‍රම දායකයා. හැබැයි ඒ ව්‍යාපාරිකයා ලේසි පහසු මොලයක් තීච්ච කෙනෙක් නෙමෙයි. හොඳ තාර්කික නුවණක් තීච්ච මිනිසෙක්. එයා තමයි උපාලි කියලා කියන්නේ. නිගණ්ඨනාථට දවසක් හිතනවා මේ උපාලි ධම්මලා ඔය ශ්‍රමණ ගෞතමයන්ව වාද කරලා පරද්දන්න ඕනේ කොහොම හරි. තරකයක් හදලා දෙනවා. දැන් නිගණ්ඨනාථ පුත්ත උපාලිලගේ ඔළුවට දාලා තිබ්බේ ඔය උපාලි කියන්නේ මහා මායාකාරයෙක්. ඒ මායාකාරයට අහු වෙන්න එපා. ඔය මායාකාරයා මේ ලෝකේ මහා විනාශයක් කරනවා. උපාලිත් ඒ ඔළුවේ හිටියේ. උපාලි ඇවිල්ලා බුදුරජාණන් වහන්සේත් එක්ක වාද කරන්න තරක කරන්න ඉඩ හදාගත්තා පින්වත්නි. හැබැයි යාට මුල ඉඳලම තේරුණා මම පරාදයි. බුදුරජාණන් වහන්සේ හරියටම හරි. උන්වහන්සේ ගැන හිත පහදගෙන
උපාලි මොකද වුනේ? උපාලිගේ මනස පින්වත්නි බුදුරජාණන් වහන්සේ කෙරෙහි පුදුම ගෞරවයකින් බැඳෙනවා. පුදුමාකාර ශ්‍රද්ධාවක් ඇති වෙනවා. අන්තිමට බුදුරජාණන් වහන්සේ සරණ යනවා. මේක ආරංචි වෙනවා නිගණ්ඨනාථ පුත්තට. අන්න උපාලි පැහැදුනා කියලා. හොයාගෙන යනවා. පිළිගැනීමත් වෙනස්, එදා වගේ ගෞරවනීය පිළිගැනීමක් නැහැ. වෙනදා උසස්ම පුටුව දුන්නේ නිගණ්ඨනාථ පුත්තට මාලිගාවේ. දැන් ඒ පුටුව නෙමෙයි පොඩි පුටුවක් ලෑස්ති කරලා දීලා වාඩි වෙන්න. නිගණ්ඨනාථ පුත් අහනවා උපාලි ඔබ ශ්‍රමණ ගෞතමයන්ගේ මායාවට ඔබත් අහු වුණාද කියලා. උපාලි උත්තර දුන්නේ හරි ලස්සන විදියකට. මම නෙමෙයි මගේ නෑදෑයොත් ඒ මායාවට අහු වෙනවට මම ආසයි. මගේ යාළුවොත් ඒ මායාවට අහු වෙනවට මම ආසයි. මගේ හිතමිත්‍රයොත්, මගේ අසල්වැසියෝ, මගේ සේවකයෝ පවා ඒ මායාවට අහු වෙනවට මම ආසයි කිව්වා. උපාලි ඒ වෙලාවේ ලස්සනට බුදුගුණ කියන ඒ බුදුගුණ අහලා අන්තිමට නිගණ්ඨනාථ පුත්තට ලේවමන ගිහිල්ලා මැරෙන්නේ පින්වත්නි. ඉරිසියාවෙන් කොහකකමින් ලෝකයේ තුල මිනිස්සුන්ව ධර්මයේ කියලා අධර්මයේ පෙන්නලා රවට්ටන්න ගියපු ඔහු ලේවමන ගිහිල්ලා අන්තිමට මැරෙන්නේ ඉරිසියාව පැලිලා. අද ජෛන ශාස්ත්‍රඥ වහන්සේ කියලා ඉන්දියාවේ අදටත් ඉන්නවා ගෝලබාලයෝ ටිකක්. හැබැයි මැරුණේ ලේවමනේ ගිහිල්ලා ඉරිසියාවට. පින්වත්නි බොරුවෙන්මයි ජීවත් වුනේ ඔහු. ඔබ නිකන් හිතන්න උපාලි ගෘහපතියා තමනුත් ඒ ශ්‍රද්ධාවට ඇවිල්ලා මේ ලෝකේ තමන් ඇසුරු කරන හැම කෙනාම මේ මායාවට අහු වෙන්න ඕනේ කියලා කිව්වේ. බුදුරජාණන් වහන්සේවම සරණ යන්න ඕනේ කියන හැඟීම. උන්වහන්සේ අද පිරිනිවන් පාලා අදටත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේව වන්දනා කරන්න භාග්‍යතුන් වහන්සේගේ උතුම් කේස ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්න දස දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ භූමියට තාමත් ඇදෙනවනේ. මම 16 වෙනිදාත් ඔබට මේ භූමියේ ඉඳලා කරපු දේශනාවේදී කිව්වා අතුරු සිදුරු නැතුව බොහොම අමාරුවෙන් ධර්මශාලාවට වැඩිය කියලා. පැය භාගයක පමණ කාලයක් ගත වුණා කියලා. අදත් පයින් එන්නත් මහා ජනකායක් මැදින් එන්න තියෙන දුෂ්කරකම කොච්චරද කියනවනම් හමුදාවේ අපේ වීරෝදාර රණවිරු පුතෙක් තමයි පින්වත්නි පාර ටික ටික ඉඩ අරගෙන දුන්නේ මට ධර්ම දේශනාවට වැඩම කරන්න. ඒ තරමටම මහා සෙනගක් මේ අක්කර 100කට ආසන්න මහා දැවැන්ත පුණ්‍ය භූමිය පුරාම සිසාරා මේ පාරවල් ටික මහා කූඹි රැළ වගේ වැහිලා අදත් භාග්‍යතුන් වහන්සේගේ උතුම් මහා සෑය වන්දනා කරන්න, ඒ වගේ මේ කේස ධාතුන් වහන්සේලා වන්දනා කරන්න මේ පින්බිමට එනවා පින්වත්නි. ලංකාවේ මේ වර්ෂය තුල වෙසක් පුන් පොහෝ දවස වෙනුවෙන් වෙසක් පොහේ නිමිත්තෙන් කෝරගලට තරම් මහා සදහැවතුන් පිරිසක් ඒකරාශී වෙන්නට නැතුව ඇති වෙන කොහෙටවත් මේ සියලු දෙනාම මෙච්චර දුෂ්කර කාලේ ඉන්ධන හිඟ දුෂ්කර බාධා බොහෝ තියෙද්දී මේ හැමෝම අද මෙතනට එකතු වෙලා තියෙන්නේ මොන දුෂ්කරකම මොන බාධාව මැද්දේ වුණත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයක් ආදරයක් සෙනෙහසක් තියෙන නිසා. ඒක තමයි ඔබේ තියෙන ගුරු ගෞරවය. පෙට්‍රල් හිඟ වුණා ඩීසල් හිඟ වුණා කියලා, පෙට්‍රල් ගණන් ගියා ඩීසල් ගණන් ගියා කියලා බුදුරජාණන් වහන්සේව දකින්න තියෙන ඕනකම ඔබේ හිතෙන් පින්වත්නි ඈත්ුනේ නැහැ. ඒක තමයි ගෞරවය, බුද්ධ ගෞරවය, ගුරු ගෞරවය. බලන්න එදා ජේතවනාරාමයට මහා සෙනගක් එද්දි නිගණ්ඨනාථ පුත්ත හිතුවේ භූමියේ දෝෂයක්, මේ භූමි වාසනාවක් කියලා. මේ කූරගලට එන්න බලංගොඩ ඉඳලත් කිලෝමීටර 20 ගාණක් තියෙන ඇතුළට එන්න.
ඒ තරම් දුරක් ගෙවාගෙන එන්නේ පින්වත්නි තවත් පෝජනීය භූමි ගණනාවක් වැඳ පුදාගෙන යන්න බලාගෙනත් නෙමෙයි. දැන් අටමස්ථානයේ වඳින්න ගියා නම් අනුරාධපුර වඳින්න පුදන්න බොහෝ තැන් තියෙනවා. මේ ආව කියලා එහෙම නැහැ. ඒත් මේ තරම් මහා ජනකායක් උදෑසන සිට රාත්‍රිය වෙනතුරු අඛණ්ඩව නොකැඩී මේ එන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන මේ ගෞරවය නිසා නේද කියලා දැනෙනකොට පින්වත්නි අනේ මගේ ශාස්ත්‍රුන් වහන්සේගේ මේ පේන්නෙත් භගවා කියන උන්වහන්සේගේ භාග්‍යවන්ත ගුණය නේද කියලා පේනවා. ඒ කියන්නේ උන්වහන්සේ භාග්‍යවන්තයි. අවුරුදු 2000 ගණනක් ගිහිල්ලත් පින්වත්නි වැල නොකැඩී උන්වහන්සේට වඳින්න පවා එනවා පිරිස. වඳින්න පවා. දේශපාලකයෝ මිනිස්සු රැස් කරන්නේ රුපියල් 5000 ප්‍රින්ට් කරලා බෙදලා දීලා. ප්‍රින්ට් කරලා අච්චු ගහලා බෙදලා දීලා 5000 එහෙම නැත්තම් ඒ දේශපාලකයන්ගේ බාර්වල අරක්කු බෝතල් ටිකක් බෙදලා දීලා. ඒගොල්ලන්ගේ බාර් වලින් එළියට ගත්ත අරක්කු බෝතල් ටිකක් බෙදලා දීලා. බත් පැකට් ටිකක් බෙදලා දීලා. අනේ මේ මහා ජනකායක් මේ එකතු වෙන්නේ පින්වත්නි මෙච්චර දුෂ්කර කාලේ 5000 බෙදලා දීලාද? අරක්කු බෝතල් බෙදලා දීලාද? බත් පැකට් බෙදලා දීලාද? මේ කවුරුත් එන්නේ ඒ හදවතේ බුදුරජාණන් වහන්සේ ගැන තියෙන ගෞරවය නිසා. උන්වහන්සේ තරම් මහා නෞකාවක් මේ සසරෙන් එතර වෙන්න අපිට ලැබිච්ච මහා නෞකාවක් නෑ. මේ ධම්ම නාවා සූත්‍රයේ ධර්මයේ ඉගෙන ගන්න ගුරුවරයාට අපි කොච්චර ගරු කරන්න ඕනේද කියලා අපේ හදවතේ ගෞරවයක් අපිට මේ සාක්ෂියනොත් පේනවා. මේ මහා ජනකාය බුදුරජාණන් වහන්සේටයි මේ ගරු කරන්නේ. පින්වත්නි උන්වහන්සේ පෙන්නනවා යතා නරෝ ආපගං ඕතරිත්වා මහෝදකං සලිලං සීගසෝතං සෝ වුයහමානෝ අනුසෝතගාමි කිංසෝ පරේ සක්කති තාරයේතුම් වේගයෙන් සැඩ පහර තිබෙන මහා ජල කඳින් යුතුව ගංගාවට වැටුණ කෙනෙක් පහලට ගහගෙන යන විට තව කෙනෙකුව ඒ වතුරෙන් ගොඩ අරගන්නේ කොහොමද ලස්සන උපමාවක්. යම්කිසි කෙනෙක් පින්වත්නි වේගෙන් ගහගෙන යන සැඩ වතුර පහරකට අහුවෙලා මිනිහත් ගහගෙන යනවා. එහෙට පෙරලි මෙහෙට පෙරලි ගිලි ගහගෙන යනවා මිනිස්සෙක් මහා සැඩ පහරක. ඔබ මට කියන්න එහෙම මහා සැඩ පහරක ගහගෙන යන මිනිස්සෙකුට තව මිනිස්සෙක් බේර ගන්න පුළුවන්ද? ඒ කියන්නේ දිශාවක් බලන්නවත් වෙලාවක් නැතුව වීසි වෙවි ගහගෙන යනවා. මේ නිකන් වතුර පාරන්නේ මේ මහා සැඩ වතුර පහරක්. එහෙම සැඩ වතුර පහරකට අහුවෙච්ච මිනිහෙකුට තවත් මිනිස්සු බේරගන්න බෑ. ගහගෙන යනවා. ඔබ දැකලා තියෙනවා ඔය සුනාමි රළ පහරවල් වලට කපාට ගහගෙන යනකොට මිනිස්සුන් මහා සැඩ වතුර පාරවල් වලට සමහර වෙලාවට ගම් වතුර ගලලා වේගෙන් ගලන වතුර පාරවල් වලට මිනිස්සුන් අහුවෙලා ගහන් යන ඔබ දැකලා ඇති. ගොඩබෙම ඉන්න කෙනෙකුටවත් අර ගහගෙන යන මිනිස්සයා බේර ගන්න උත්සාහයක් ගන්න බැරි කොට ඇයි වේගෙන් යනවා ගහගෙන. ගොඩබෙම ඉන්න කෙනෙක්ටත් ගහගෙන යන මිනිහා බේර ගන්න බැරි කොට ගහන් යන මිනිහෙකුට පුළුවන් තව ගහගෙන යන මිනිහෙක් බේර ගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝකේ කෙලෙස් සහිත කෙලෙස් වලින් පිරිච්ච ඒ ආගමික නායකයන්ව ඇසුරු කරපු ශ්‍රාවකයන්ට වෙලා තියෙන්නේ ඒකයි. ඔවුන්ගේ තියෙන කුහක ඊර්ෂ්‍යාකම් ආගමික මතයක් නාමයෙන් එළියට දීලා අර ශ්‍රාවකයෝ පින්වත්නි ඒකට අහු වෙලා ඒක මත්තේ යනකොට අවසානයේ මොකද වෙන්නේ? ඒ හැමෝම අසරණ වෙනවා. අපි දන්නවා මේ රටේ අද තියෙන සමහර ආගම් සත්තුන්ව බිලි පූජා දෙන ආගම් අහිංසක ආගම් නාමයෙන් මේ රටේ තියෙනවද නැද්ද? තියෙනවා. සත්තුන්ව බිලි පූජා වලට දෙන ආගම් මේ රටේ තියෙනවා අහිංසක ආගම් නාමයෙන්. කවුරු කළත් වරද දෙවියන්ට කියලා මැරුවත්
පූජාවකට කියලා මැරුවත් වරද පින්වත්නි ආගමික මතයක් විදිහට සතෙක් මරන්න අනුබලයක් දීලා තියෙනවා නම් අනිවාර්යෙන් ඒ ආගමේ ඒ මතය හදපු සියලු දෙනාම මහා සැඩ පහරට ගහගෙන යන අසරණයෝ ඒ මත ගොඩ නගපු ආගමික නායකයෝ ඒ අසරණයෝ ඒ අසරණයාට තව අසරණේ බේර ගන්න බෑ ගහගෙන යන මිනිහා තව කෙනෙක් වල්ලගත්ත මේ මිනිහක් ගහගෙන යනවා පින්වත්නි අපි දන්නවා අපේ රටේ මේ උතුම් බුද්ධ භූමියේ මේ බුදුරජාණන් වහන්සේට පූජා වෙච්ච මහා පින්බිමේ මේ කූරගල සතුන් බිලි දෙමින් බිලි පූජා වෙච්ච භූමියක් තමයි අද සුදෝ සුදු ඇඳුමින් සැදැහැවතුන් පිරීලා කිසිම සතෙකුට හිංසාවක් නැති මහා අහිංසක පින්බිමක් බවට පත් වෙලා තියෙන්නේ. අපි කවුරු හරි කෙනෙක්ගෙන් පිහිටක් උදව්වක් බලාපොරොත්තු වෙනවා නම් ඒ කෙනාට අපිට පිහිටක් උදව්වක් කරන්න පුළුවන් ස්වභාවයක් තියනවද නැද්ද කියලා තේරුම් ගන්න නම් පින්වත්නි ඔබ හොඳට මතක තියාගන්න එයත් මේ කෙලෙස් සැඩ පහරට අහුවෙච්ච කෙනෙක් වෙන්න බෑ. කෙලෙස් සැඩ පහරෙන් මිදිච්ච කෙනෙක්ම වෙන්න ඕනේ අපිට උපකාර කරනවා නම්. ඒක ලස්සනට ඒ නිසා තමයි උපමා කරන්නේ අර සැඩ පහරට අහුවෙච්ච කෙනාට උදව් කරන්න බෑ කියලා. තතේව ධම්මං අවිභාවයිත්වා බහුසුතානං අනි සාමයත්ත සයං අජානං අවිතින්න කංකෝ කිංසෝ පරේ සක්කති නිජ්ජාපේතුම්. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එලෙසින්ම දහමක් වඩන්නේ නැති නුවණැත්තෙන්ගෙන් කිසිම ධර්මයක් අහන්නේ නැති තමන් නොදත් දහමක් ගැන සැක සංකා දුරු කරගත්තේ නැති කෙනෙකුට පුළුවන්ද කියලා අහනවා තව කෙනෙක්ට සසරින් එතර වෙන්න උදව් කරන්න. අපි මේ ලෝකේ උතුම් නිවන අහගත්තනම් යම් කෙනෙක්ගෙන් ඒ පින්වත්නි නිවනට පත්වෙච්ච උත්තමයෙක්ගෙන්මයි සසරින් නිදහස් වෙච්ච අපේ සාස්ෘන් වහන්සේ අපිට සසරින් නිදහස් වෙන හැටි පෙන්වලා දුන්නේ. සසරින් නිදහස් වෙන මාර්ගයක් උන්වහන්සේ සොයාගත්ත නිසා උන්වහන්සේ අසරණ නැහැ. උන්වහන්සේ සසරින් මිදුණා. පින්වත්නි සසරින් මිදිච්ච කෙනා අසරණ නැහැ. මිදිච්ච නැති සියලු දෙනාම අසරණයි. එහෙනම් මොකද කරන්න තියෙන අසරණ කෙනාට අසරණකමින් මිදෙන්න නම් සරණක් හොයාගන්න ඕනේ. කොයි වගේ සරණක්ද? අසරණකම නැති සරණක්. අසරණකමින් මිදිච්ච සරණක්. බුදුරජාණන් වහන්සේ තමයි ඒ අසරණකමින් මිදිච්ච උත්තමයා. ඒ උත්තමයාව පින්වත්නි අසුරු කරන්න අපිට ලැබිලා තියෙනවා. උන්වහන්සේ පිරිනවම් පාලා කියලා කතාවක් නැහැ. අපි ධර්මයේ අසුරු කරනවා කියන්නේ අපි බුදුරජාණන් වහන්සේ ඔය අසුරු කරන්නේ. අපි මාර්ගය අහගන්නේ බුදුරජාණන් වහන්සේගෙන්. පින්වත්නි අපි අසරණ නැත්තේ අපිට සරණක් ලැබිලා තියෙන නිසා අසරණ නැති කෙනෙකුගේ සරණක්. ඉතින් උන්වහන්සේ පෙන්නනවා යතාපි නාවං දල්ල මාරුහිත්වා පියේතරිත්තේන සමංගු බුහුතෝ සෝතාරයේ තත්ත බහූපි අඤ්ඤේ තත්රූපායඤ්ඤු කුසලෝ මූතිමා. සවිමත් නැවකට නැගගත් කෙනෙක් රිටද හබලදගෙන උත්සාහයෙන් සහ නුවණින් උපායෙන් දහසුරවෙමින් එතරටගෙන යත්මෙහි ලොවේ සිටින බොහෝ දෙනා. මේ සූත්‍රයට ධම්මනාවා කියන නම යෙදිලා තියෙන්නේ අන්න එතන ඉඳලා. ඒ කියන්නේ අපි කලින් කිව්වා මේ ගාතාවක සැඩ පහරේ ගහගෙන යන කෙනෙකුට තව කෙනෙක්ව බේර ගන්න බෑ කියලා. තව කෙනෙක්ව බේර ගන්න නම් ඒ මහා සැඩ පහර තරණය කරන්න පුළුවන් නෞකාවක් එන්න ඕනේ පින්වත්නි. නැවක් ඔරුවක් බෝට්ටුවක් එන්න ඕනේ සැඩ පහර තරණය කරන්න පුළුවන්. අන්න ඒ නැව හිල් නැති නැවක් වෙන්නත් ඕනේ. හිල් තියෙන නැවක් කියලා කියන්නේ ඒ නැවේ යන කෙනත් විනාශ වෙනවා. ඒ නැවත් විනාශ වෙනවා. ඒ නැවට ගොඩ ගත්තාද යම් කෙනෙක් ඒ හැමදෙනාම විනාශ වෙනවා. හිල් නැති මහා නැවක් එනවා පින්වත්නි. ඒ නැවට
අපි හැම දෙනාටම ගොඩ වෙන්නටයි බුදුරජාණන් වහන්සේ ආරාධනා කරන්නේ. මේ වෙලාවේ ආර්ථික යුද්ධ, විවිධ යුද්ධ මේ රටේ තියෙද්දි ඔබ මතක තියාගන්න. ඔව්, මේ සංසාරේ කියන්නේම මහා සැඩපහරක්. මේ සැඩපහර ගහගෙන යනවා අපේව. අපිට තියෙනවා ප්‍රශ්න. ඒ හැම ප්‍රශ්නයක්ම මතක තියාගන්න මේ සැඩපහරේ ගහගෙන යනකොට තියෙන ප්‍රශ්න. අපි පින්වත්නි මනුස්ස ලෝකයට ආවට පස්සේ මනුස්ස ලෝකේ අපිට තියෙන මූණ දෙන්න තියෙන ප්‍රශ්න තමයි මේ මිල ගණන් වැඩි වෙනවා, බඩු නැති වෙනවා, බඩු හිඟ වෙනවා, පෝලිං වල ඉන්න වෙනවා. මේ මනුස්ස ලෝකේ තියෙන ප්‍රශ්න නේද? ණය තුරුස් ගෙවා ගන්න බැරි වෙනවා. ජීවිතවලට විවිධ ප්‍රශ්න. ගෙයක් දොරක් හදාගන්න, යාන වාහනයක් ගන්න, දරුවෙකුට උගන්වන්න, මිනිස්සෙකුට ජීවිතයේ සුවසේ ජීවත් වෙන්න බොහෝ දුෂ්කරතා තියෙනවද පින්වත්නි? හැම දෙයක්ම මේ සුගතියේ ඉපදුනාට පස්සේ තියෙන ප්‍රශ්න. නිරේ ඉපදිච්ච නිරිසතෙකුට ඒ තරම් සුන්දර ප්‍රශ්න නැහැ. නිරෙත් එක්ක ගත්තට පස්සේ මේ අපිට තියෙන ප්‍රශ්න සුන්දර ප්‍රශ්න නේද? නිරේ දුක් විඳින නිරිසතෙකුට කිව්වොත් එහෙම තමුසෙට මේ නිරෙන් නිදහස් වෙන්න ඉඩ දෙනවා. හැබැයි මනුස්ස ලෝකෙට යවන්නම්. දැන් නිරේ ඉන්න නිරිසතෙකුට කියනවා මනුස්ස ලෝකෙට යවන්නම්. හැබැයි තෙල් ටික ගන්න වෙන්නේ පොලිමේ ඉඳලා කමක් නැද්ද? නිරේ ඉන්න නිරිසතෙක්ගෙන් ඇහුවොත් එහෙම කිරිපිටි නම් මත් නෑ වැඩිය. කමක් නැද්ද කියලා නිරේ ඉන්න නිරිසතෙක්ගෙන් ඇහුවොත් එහෙම නේද? තමසේව මනුස්ස ලෝකෙට යවන්නම්. හැබැයි එහෙ බඩු මිල ගණන්. එහෙ ඉන්නේ මහා ජරා දේශපාලකයෝ. කරන තාක් මිනිස්සුන්ව රවට්ට ඒගොල්ලෝ හොඳට උගණ්ඩාවේ එක එක රටවල් මෙහි මිනිස්සුන්ගෙන් ගසා කාපුව ආයෝජනය කරලා ඒගොල්ලෝ සැපවින්දට ඒගොල්ලන්ගේ නමින් නෙමෙයි වෙන අයගේ නම් වලින් ඕවා ආයෝජනය කරලා හැබැයි රටේ මිනිස්සුන්ට කියනවා පුළුවන් නම් $1 එකක් හොයලා පෙන්නන්න මගේ නමින් තියෙන ලෝකේ කියලා කියනවා. නෑ ඒගොල්ලන්ගේ නමින් නෑ. යාළුවන්ගේ නම් වලින් තියෙන්නේ, නෑදෑයන්ගේ නම් වලින්. හැබැයි අර නිරේ ඉන්න නිරිසතෙට්ට කියනවා අන්නේ ජාතියේ දේශපාලකයෝ ඉන්නේ කමක් නැද්ද මනුස්ස ලෝකෙට යවන්නම් කියලා. පින්වත්නි, මේ සංසාරේ සාපේක්ෂව බැලුවොත් අපිට හොඳයි. අපිට තියෙන ප්‍රශ්න සුන්දර ප්‍රශ්න. ඒ නිසා ඔබ මේ ප්‍රශ්න ජීවිතේ අංක 1 කරගන්න එපා. හරි? ජීවිතේ අංක 1 ගෑස් නැති ප්‍රශ්නේ, ලයිට් නැති ප්‍රශ්නේ, පෙට්‍රල් ඩීසල් නැති ප්‍රශ්නේ, බඩු මිල ගණන් යන ප්‍රශ්නේ ජීවිතේ අංක 1 කරගන්න එපා මේ ප්‍රශ්නේ. ඇයි මේ සංසාරයේ සැඩපහරේ අපි යනකොට අපිට මුණ දෙන්න තියෙන ප්‍රශ්නත් එක ගත්තම මේ ප්‍රශ්න පින්වත්නි මහා ප්‍රශ්න නෙමෙයි. අපි ඉන්නේ මොක වුණත් සුගතියක. අපි ඉන්නේ සුන්දර වූ මේ ලෝකේ ජීවත් වෙන්න තියෙන සියලු ලෝක අතරේ තිරිසංගත සත්තු විඳින දුක් එක්ක ගත්තම, පෙරේත ලෝකේ පෙරේත සත්තු විඳින දුක් එක්ක ගත්තම පින්වත්නි අපි ඉන්නේ සුන්දර ලෝකෙක. කිසිම දෙයක් කන්න නැත්තම් ගසවල තියෙන කොළ ටිකක් හරි කකා හිටියත් ඒක සැපයි පින්වත්නි. දුගතිය විඳින්න තියෙන දුක් එක. ඒ නිසා මේ වෙලාවේ අපිට ජීවිතයේ තියෙන දුක් අංක 1 කරගන්න එපා. එක තමයි අපි අංක 1 කරගන්න ඕනේ මේ සැඩ පහරෙන් කොහොම හරි ඈතර වෙන්න ඕනේ කියන එක. අමතක කරන්න එපා. අපිට දහම් නැව ලැබිලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ නමැති මහා නාවිකයා මහා දහම් නැවක් අපිට දීලා තියෙනවා පින්වත්නි. මේ නැවට ගොඩ වෙමු. මේ නැවෙන් කොහොම හරි එගොඩ වෙන්නට උත්සාහ කරමු. මේ සැඩ පහරේ යන ගමන් මුද්දට මතක තියාගන්න. සැඩ පහරේ යනකොට සුන්දරයි නම් ආය අමුතුවෙන් නැවට යන්න ඕනේ නැහැ. නැවට ගොඩ වෙන්න ඕනේ නැහැ. නැව ගෙනාවු කෙනාට කියනවා අනේ ඔයා යන්න අපිට ඔයා ඕනේ නැහැ. අපි මේ සැඩ පහරේ ඔහොම යන්නම්. නේද? එහෙම සුන්දර නෑ. ඒ නිසා තමයි මේ සැඩ පහරෙන් ඉක්මනට මේ දහම් නැවට ගොඩ වෙන්න කියලා කියන්නේ පින්වත්නි. ඒවම්පියෝ වේදගු භාවිතත්තෝ බහුසුතෝ හෝති අවේද ධම්මෝ සෝකෝ පරේ නිච්ඡ පයේ පජානං සෝතාව දහනූප නීසූපපන්නේ. දහමේ පරතරටම ගිය දහම තුලම සිත වඩනා
දහමම දැනගෙන බොහෝසේ කම්පා නැතුවම සිටිනා ඔහු වෙත පැමිණෙන ජනයා සවන් යොම අසනා විට පවසයි හැම දෙනහට නිවන් ලබා දෙන සදහම්. බුදුරජාණන් වහන්සේ ළඟට ඔබ එන්න පින්වත්නි. බුදුරජාණන් වහන්සේ ඔබට කතා කරනවා. ඒහි එන්න පස්සිකෝ මේ ධර්මය අවබෝධ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ ඔබට කතා කරනවා. බුදුරජාණන් වහන්සේ ඔබට ඒ ධර්මය දායාද කරලා තියෙනවා. ඔබ පින්වත්නි ඒ ධර්මය සවන් යොමලා අහන්න සූදානම් වෙන්න බුදුරජාණන් වහන්සේ ඔබ මේ සසරින් ඈතර කරනවාමයි. තස්මා හවේ සප්පුරිසං භජේත මේදාවිනං චේව බහුසුතංච අඤ්ඤාය අත්තං පටිපජ්ජමානෝ විඥාන ධම්මෝ සෝසුකං ලබේතාති. සැබවින්ම මේ කරුණ නිසා බොහෝ දහම් දැනගෙන ඇති මහා නුවණ ඇති යහපත් උත්තම සදහම් ගුරුන්ව නිතර ඇසුරු කළ යුතුයමයි. ඒ සත්පුරුෂයන්ව එවිට උතුම් ධර්මය දැන ඒ සද්ධර්මයේ පිළිපැදගෙන අවබෝධයකින් යුතු වී ලෞතුරු සැප ලබන්නේය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ කියා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ඔබට පෝලිං නැහැ. සද්ධර්මය අහන්න පෝලිං නැහැ නේද? මේ පෝලිං වල ඉඳලා ගන්න දේවල් අපිට ඊටාම් පුංචි වෙලාවකට විතරයි. අපි පෙට්‍රල් ටිකක් ගන්න පෝලිං ගහිලා පැය ගණන් ඉඳලා ගන්නවා කැපකිරීමක් කරලා. ඇයි ඒ? පෙට්‍රල් ටික අපිට වටිනාකමක් අපේ මනසට තියෙන නිසා. පෙට්‍රල් ටිකට වටිනාකමක් නැත්තම් අපිට පොලිමේ ඉඳලා ගනීද? ගන්නෙ නෑ. ඩීසල් ටික අපිට වටින් නැත්තම් අපි අච්චර කාලයක් පොලිමේ ඉඳලා ගනීද? ගන්නෙ නෑ. ගෑස් ටික අපිට වටින් නැත්තම් පොලිමේ ඉඳලා මිනිස්සු ගෑස් ටික ගනීද? ගන්නෙ නෑ. පින්වත්නි, කීයයි කිව්වත් මිනිස්සු මේ ටික ගන්න මිනිසුන්ට වටිනාකමක් තියෙන නිසා පෝලිං වල ඉඳලා රෑ 30 සමහර වෙලාවට පෝලිං වල ඉඳලා මිනිස්සු දුක් විඳලා අවුවේ වැස්සේ පෝලිං වල ඉඳලා පෙට්‍රල් ටික ගත්තා. පින්වත්නි, යම්කිසි මිනිසෙක් ඒ පෙට්‍රල් ටික මහා වෙලාවක් යන්නේ ආපහු දහණය වෙලා පිච්චිලා අවසන් වෙලා යනවා. අච්චර පෝලික ඉඳලා ගත්ත ටික පොඩි වෙලාවකින් පිච්චිලා විනාශ වෙලා දහන වෙලා යනවා. හැබැයි පින්වත්නි, මේ උතුම් ධර්මය අපිට ගන්න, සීලය ආරක්ෂා කරන්න පෝලිං වල ඉන්න දෙයක් නැහැ. භාවනාවක සිත සමාධිගත කරන්න අපිට පෝලිං වල ඉන්න දෙයක් නැහැ. හැබැයි අපි ඒ සීලය තුල ගත්තොත් යම් ආනිසංසයක්, භාවනාවේ ගත්තොත් යම් චිත්ත සමාධියක්, ඒ ප්‍රඥාවක් උපද්ද ගත්තොත් පින්වත්නි, ඒක පෙට්‍රල් විනාශ වෙලා දහන වෙලා යනවා වගේ විනාශ වෙලා යන්නේ නැහැ. මේ සසරින් අපිව අඩියක් හරි ඉස්සරහට යවලා නිදහස් කරන්න සසරින්. ඒකින්ද පොලිමක් නැති මේ නිවන පිණිස පවතින උතුම් ධර්මයටම ඔබ එක දෙන්න, එය සොයන්න. පෙට්‍රල් හොය යන්න තියෙන අපේ උනන්දුවටත් වඩා උනන්දුවක් අපිට ධර්මයේ සොයන්න එන්න ඕනේ. ඩීසල් ගෑස් හොයන්න තියෙන උනන්දුවටත් වඩා උනන්දුවක් අපිට ධර්මයේ හොයන්න එන්න ඕනේ. ඇයි පින්වත්නි, අර හැමදේම අපිට කණ්ඩ බොන්න తాවකාලික මොහොතකට අපිට සීමාවකට පාවිච්චි වුණාට, නමුත් මේ සසරෙන්ම නිදහස් වෙන්න, සියලු දුකින් නිදහස් වෙන්න තියෙන ඒ උතුම් ධර්මයට හොයන්න අපි එච්චර කැපවීමක් නෑ නේද කියලා මම වෙලාවකට කල්පනා කරන්නේ. මේ මිනිසුන්ට මේ හැමදේම හොයන්න තියෙන උනන්දුව ධර්මයේ සොයන්නත් මේ විදියට ආවා නම් මේ මිනිසුන්ට පෝලිං වල ඉන්න සසරේ නැවත උපදින්නේ නැහැ නේද කියලා. මේ විදිහට පෝලිං වල ඉන්න උපදින්නේ ධර්මයේ සොයන්න පෝලිං වලටවත් එන්නේ නැතිකම. පෝලිං නැතත් ධර්මයට නාවෙන්. අපි දැන් අර කතාවක් තියෙනවා අහලා, පන්සලේ ගේට්ටුව වහලා නැහැ, ඇරලා තියෙනවා. හැබැයි සෙනග ඉන්නේ ටිකයි. බන්ධනාගාරේ ගේට්ටු වහලා දාලා තියෙනවා. හැබැයි මහා සෙනගක් ඒක ඇතුළට යනවා නේද? දහස් ගණන් සෙනග ඉන්නවා බන්ධනාගාරවල ඇතුලේ. ගේට්ටු වහලා හිර කරලා තියෙද්දි අර ගේට්ටු ඇරලා දාලා ඉක්මනට ලේසියෙන් යන්න පුළුවන් තැන දහස් ගණන් පිරීලා නැහැ කොයි වෙලාවෙද. එහෙම බැලුවට පස්සේ මහා ගුණ කැඳ බොන්න කැඳ කඩේක පෝලිං ගැහුන් නැති වුණාට මිලත් ලොකු ගාණක් නැහැ. ගුණයි ඒත් පෝලිං නැහැ. හැබැයි
අරක්කු බාරක ඉස්සරහා මහා මුදලක් වියදම් කරලා තිය හිත දුවන හොයන සදාකාලික සැනසීම දෙන දෙයට අපි උනන්දුව නැතිකම අපිටම හානිය. අපි ජීවිතේ උත්සාහ කරමු. අපේ ජීවිතේ කොච්චර ප්‍රශ්න තිබ්බත් හැම තිස්සෙම මේ ධම්මනාවාසවතර පෙන්නපේ ලස්සන උපමාවෙන් හිතන්න. ඇත්ත සැඩ පහරක යන්නේ මම. තව මිල වැඩි වුණා කියලා අපිට ආරංචි වෙද්දී ඔලුවට ගන්න සැඩ පහරක ගහගෙන යන්නේ මම. සමහර රටවල මිනිසුන්ට එකපාරට යුද බය එනවා. එක එක ප්‍රශ්න එනවා ජීවිතවලට. එක එක රටවල මිනිසුන්ට එක එක ප්‍රශ්න එද්දී පින්වත්නි මොන ප්‍රශ්න ආසයි සමහරවල ලෙඩ දුක් ප්‍රශ්න මේ ඉන්නවා එකපාරට කියන ඕන පිළිකාවක් කියනවා. ඔන්න මෙන්න මේ ඔපරේෂන් එක කරන්න වෙනවයි කියනවා. මිනිස්සුන්ගේ ජීවිතවලට හිතන්නේ නැති කඩාගෙන වැටෙන ප්‍රශ්න එනවා පින්වත්නි. මේ ඔක්කොම මේ සැඩ පහරේ ගහගෙන යනකොට අපිට විඳින්න වෙලා තියෙන දුක. ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න ඔබට ධර්මයේ නැමැති මහා නැව හම්බෙලා තියෙනවා. මේ සැඩ පහරේ අමතක කරන්න එපා. මොන ප්‍රශ්න තිබ්බත් මේ රටේ ඉන්න පින්වන්ත ඔබට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්න වාග්ය වාසනාව තියෙනවා ඒකාන්තයි. උතුම් ධර්මයේ වඩන්න ඒ ධර්මයේ පෙන්වා දෙන ස්වාමින් වහන්සේලා ඒ වෙනුවෙන් කැප වෙලා සිටිනවා ඔබ වෙනුවෙන්. ඒ වගේම මේ ධර්මයේ අනුගමනය කරන්න පුළුවන් පුණ්‍ය භූමි මේ රටේ ඕන තරම් තියෙනවා. අපි බවුන් පැලැස්සත් නිමවා මේ සම්බුද්ධ ශාසනයට දායාද කළේ ඒත් ඔබ වෙනුවෙන්. අපි බවුන් පැලැස්සේ ඉදිරියේදී විශේෂයෙන්ම මේ වෙලාවේ අද ධර්ම සාකච්ඡාව නැති නිසා මේ පණිවිඩය සිහිපත් කරගෙන අපි දේශනය අවසන් කරනවා. මේ බුද්ධ ශාසනයේ උතුම් අනගාരിക පැවිද්ද ලබා ගන්න කැමැති කාන්තා පින් නැතියන් ඉන්නවා නම් ඒ අයට අවස්ථාවක් බවුන් පැලැස්සේ ඉදිරියේ උදා වෙනවා 20 දෙනෙකුට. මගේ පැවිදි ජීවිතේ මම පැවිදි වුණේ අගෝස්තු මාසේ. මේ මාසේ අගෝස්තු මාසේ වෙනකොට අපේ අනගාരികාවන් විදිහට පැවිදි වෙන්න අවස්ථාවක් සලස්සනවා කාන්තා පින්නතුන්ට පින්නතියන්ට. ඒ අයට ඒ අවස්ථාව උදා වෙද්දී යම් කාලයක් පැවිදි කාලයේ ආරම්භයේ නිදහසේ භාවනා කරමින් ධර්මය ඉගෙන ගන්න අවස්ථාව උදා වෙනවා. ඒ අවස්ථාවත් එක්කම ඒ අයට විශේෂ සියලුම ඒ පහසුකම් සියල්ල ගොඩනගලා දැන්ටත් අපි දන්නවා ඔබ බවුන් පැලැස්සේ අඩි 100ක් දිග සක්මන් මළු 20ක් තියෙනවා. එතකොට ඒ මහාන වෙන හැම කෙනාටම එක්කෙනාට එක සක්මන් මළුව ගන්න නිදහසේ තමන්ගේ මහාන වෙච්ච අරමුණ තුළ හිත වඩන්න වාග්ය ලැබෙනවා ඒ භූමිය තුළ. ඉතින් මේ රටේ මේ දහම් නැව තුළ මොනවද නැත්තේ? ඔක්කොම තියෙනවා මේ නැවේ පහසුකම්. නැවට ගොඩ වෙන්නේ නැතුව තාම සැඩ පහරේ බොරුවට ගහගෙන යනවා නම් ඒ මිනිස්සයා අසරණයි තමයි. ඉතින් මේ නැවට ගොඩ වෙච්ච කෙනාට පින්වත්නි නැවෙන් එතර වෙනවා කියන එකට කොච්චර කාලයක් ගෙවුනත් අඩුම තරමේ නැවට ගොඩ වෙන එකට හෝ ඔබ උත්සාහවන්ත වෙන්න කියලා සිහිපත් කරනවා හැම දිනකොටම. ලබන සෙනසුරාදා සිත්නෙත් අසපුවේ සාකච්ඡාව අහන්න. එදාට අපි මේ දුන්න පණිවිඩේ වැඩිදුර විස්තර සිහිපත් කරනවා ලබන සෙනසුරාදා ධර්ම සාකච්ඡාවේදී. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. යහපත උදා වේවා. සියලු සත්පුරුෂයෝ සත්පුරුෂ ඇසුර භජනය කරමින් සියලු සත්පුරුෂයෝ මේ සත්පුරුෂ භූමියට පැමිණිලා උතුම් නිවනින් නිවී සැනසෙන්නට මේ ගෞතම බුද්ධ ශාසනය නැමැති මහා ධර්ම නෞකාව පාවිච්චි කරන්නට පින් ඇති සිත් ඇති ඇත්තෝ වෙත්වා කියලා අපි හැම දිනාටම සියලු සත්පුරුෂයෝ සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා ආශිර්වාද කරනවා. දෙනියායේ ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවේ සුපුරුදුවේ දායකත්වයයි කළමනාකාර අධ්‍යක්ෂකතුමා අපේ පින්වත් චමින්ද මහත්මයා, ඒ වගේම බිරිඳ දියණිය ඇතුළු කාර්ය මණ්ඩලය විසින් අදත් මේ ධර්ම දානය සිදු කරන්නේ. ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවේ නිර්මාතෘ දයාපාල ජයවර්ධන මැතිතුමාට සහ එම මැතිණියට, ඒ වගේම අධ්‍යක්ෂක මණ්ඩලය, ඒ දූ දරුවන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.
ඒ වගේ මේ පවුලේ හැම දෙනාට විශේෂයෙන් දශක ගණනාවක් ලුම්බිනිතේ කර්මාන්ත ශාලාවට දලු සපයන එතුමාට අතහිත දෙන ධර්මයේ හැසිරෙන්න පින්කම් වලට අතහිත දෙන සියලු කල්යාණ මිත්‍ර පිරිසටත් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරමින් රැස් කරන පින අනුමෝදන් කරන ආශිර්වාද කරනවා. නෙත FM නාලිකාවේ සභාපතිතුමන්ටත් අපි මේ වෙලාවේ ආශිර්වාද කරනවා. ප්‍රධාන විධායක නිලධාරීතුමන් ඇතුළු ආගමික අංශයේ සියලු පින්නතුන්ට අපේ වරුණ මහත්මයා, දර්ශන මහත්මයා, සමීර මහත්මයා ඇතුළු ආගමික අංශයේ පින්නතුන්ට සහ මම ඊයේ මතක් කළා අපි හැමදාම ආගමික අංශයේ අයට පින් දෙනවා, ඉංජිනේරු අංශයේ පින්නතුන් රෑ දවල් නැතුව මේ වෙහෙසෙනවා මේ කටයුතු වලට. ඒ හැමෝටමත් අපි හදවතින්ම ආශිර්වාද කරනවා. net දරුවන් කූරගල සතියකට අධික කාලයක් තිස්සේ මේ වෙනකොට කැප වෙලා සිටිනවා ඔබට මේ ධර්මඥානය බෙදා දෙන්නට සජීවීව මේ කූරගල සිට කොළඹින් බොහෝ දුර සිට ප්‍රධාන පාලක මැදිරියෙන් බොහෝ දුර සිට මේ කටයුතු සිදු කරන මේ සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. net ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැම දෙනාටමත් ආශිර්වාද කරනවා. වෙනදාට වඩා මහා විශාල පිරිසක් අද ධර්මශාලාවට පැමිණිලා තියෙනවා. සෙනසුරාදා සිත්නෙත් අසපුට ඔබ ආදරය කරන නිසාමයි අපි දන්නවා මේ කාලය වැය කරගත්තේ මේ ධර්මශාලාවට වෙලා ධර්ම ශ්‍රවණය කරන්නට. ඔබ හැම දෙනාටම ඊටාම ආදරෙන් ඊටාම සෙනෙහසින් මේ දුෂ්කර කාලෙත් ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි මේ තරම් ගෞරවයක් ඔබ තුල මා තුල අපි තුල පින්වත්නි තියෙනවා කියන එක මේ අවට ඉන්න අසල්වැසි අන්‍ය ආගමික වූ පින්නතුන්ට පෙනේවා. ඒ අය මේ භූමිය තුල සමහර වෙලාවට කවදාවත් හිතන්න නැතුව ඇති බුදුරජාණන් වහන්සේගේ උතුම් ලයේ උපන් බුදු පුතුන් වන රහතන් වහන්සේලාගේ පාද ස්පර්ශ වෙච්ච මේ භූමිය, සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් ආරක්ෂා කරන මේ භූමිය මේ තත්වයට පත්වේවි කියලා කවදාකවත් ඒ පින්නතුන් හිතන්න නැතුව ඇති. ඒ ඇත්තන්ට දකින්නට පුදුමයක් ඇති මෙච්චර දුෂ්කර කාලෙක බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඒ අයගේ ශ්‍රාවකයෝ මේ තරම් කැප වෙනවද කියලා. මොකද අන්‍යාගමිකයෝ හිතාගෙන ඉන්නේ බෞද්ධයෝ මහ බෙලහීනියෝ ටිකක් කියලා. ඒ ලෝකෙට පේන විදිය බෙලහීන නෑ අපේ ශාස්ත්‍රඥ වහන්සේ අභියස. අපි හැම තිස්සෙම උන්වහන්සේ ළඟ අපි උන්වහන්සේ වෙනුවෙන් අපි ඒක ලෝකයාට ප්‍රත්‍යක්ෂ කරන්නට අපේ වතුරු කුඹුරේ ධම්මරතන හාමුදුරුවෝ කටයුතු කළා. බෞද්ධයන්ගේ බෙලහීන නැති අදීන ස්වභාවය පෙන්වන්නට උන්වහන්සේ කටයුතු කළා. ඒ වෙනුවෙන් සාක්ෂියක් නිර්මාණය කළා. කූරගල අසමසම ඒ සාක්ෂියට අපි බොහෝ කල මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියම සිද්ධ වේවා. මේ භූමිය බොහෝ කල සදහැවතුන්ට මේ ලක් සම්බුදු සසුනේ චිරස්ථිතිය පිණිස මේ ලකඹරේ බැබලේවා කියලා අපි ආශිර්වාද කරන අපේ වතුරු කුඹරේ ධම්මරතන කල්යාණ මිත්‍රයන් වහන්සේ ඇතුළු අපේ පින්වත් යුද හමුදාපතිතුමන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමන් මේ මොහොතෙත් ඊටාම ගෞරවයෙන් අද දහවල් පවා එතුමාගේ නිවසේ සිට දානය පිළියෙල කරගෙන කොළඹ සිට දානය රැගෙන ආවා අපිට පූජා කරන්නට. ඔබ වහන්සේලා මේ දන්පැන් වළඳලා සුවසේ වැඩ ඉන්න කියලා එතුමා හරි සතුටින් එම බෙරිඳ සොජීවා නිල්සන් මැතිණිය ඇතුළු හැමෝම අද දවසේ ස්වාමීන් වහන්සේලාට දානේ පූජා කරමින් හදවතින්ම වුන් සතුටු වෙනවා. අනේ මේ බුද්ධ ශාසනය වෙනුවෙන් මේ විදිහට බොහෝ දේ මේ ශාසනය තුල කැප කරලා කටයුතු කරන සංඝයාට අපිත් කොටස්කාරය විදිහට උපකාර කළා නේද කියලා. ඒක මේ net දරුවොත් අපේ net කාර්ය මණ්ඩලයත් ඒ හදවතේ සතුට අත්විඳිනවා. net ශ්‍රාවක ශ්‍රාවිකා ඔබත් ඒ සතුට අත්විඳින බව අපි දන්නවා. පින්වත්නි, කෝරගල ගොඩනගලා රැස් කරපු සියලු පින් සහ මේ ධර්මඥානයේ සියලු පින් සොමන සමන් මහා දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ ප්‍රධාන සියලු දෙවියෝ සතුටින් අනුමෝදන්ව දෙව්ලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා අපි ආශිර්වාද කරමින්, ඒ වගේම මේ උතුම් පින සියලු සංසාරගත මියගිය සිහි වෙන නොවන මියගිය ඥාතීන්ටත් හේතු වෙලා සියලුම මියගිය ඥාතියොත් මේ පින් බලෙන් පරලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා ආශිර්වාද කරන ගමන් අපේ පින්වත් ලුම්බිනිතේ කර්මාන්ත ශාලාවේ පින්වත් කළමනාකාර අධ්‍යක්ෂක චමින්ද මහත්මයා ඇතුළු ඒ පවුලේ පින්වත් හැම දෙනාටමත් දයාපාල ජයවර්ධන මැතිතුමා සහ එම මැතිණිය ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ සියලු දෙනාට සහ එම කර්මාන්ත ශාලාවේ සියලු පින්වතුන්ටත්
ඒ කිව්ව නොකිව්ව සිහි වෙච්ච නොවෙච්ච සහ ඔබ සියලු සෑම දෙනාටමත් මේ ගෞතම බුද්ධ ශාසනයම උතුම් ධර්මාවබෝධය පිණිස සියලු පින් හේතු වෙත්වා කියලා ආශිර්වාද කරනවා. හැම දෙනාටම මෙලොව යහපත පරලෝ සුගතිය සැලසෙත්වා. සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සසරින් නිදහස් වීමේ ඒ දහම් නැවට නැග ගන්නට මේ අනුශාසනාව සහ මේ සියලු පිනත් හේතු ආසනාම වෙත්වා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු ත්වං සදාති. සාදු සාදු සාදු. සසර සයුරෙන් නිතර වන්නට අවසි නෞකාවේ මගහෙලි කළ වන්දනීය පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේටත් සංසාරයේ සැරිසරන පුරා කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා. අවසන් උන්වහන්සේ බලාපොරොත්තු වන බෝධියකින් ධර්මාවබෝධය ලබන්නට ධර්ම දේශනාව නම් මේ මහා පිනම කුසලයක් බවට පත්වේවා කියලා අපි සාදුකාරදී ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේ උදෙසා පරිස්කාර පූජා කරන්නට සුජීවා දිලානි මහත්මිය ඇතුළු net ශ්‍රාවකත්වයට අපි ආරාධනා කරන අතරේ අපි ප්‍රවෘත්ති විරාමයේ ලබාගෙන නැවතත් මහා සෑ වන්දනාව සමග හමු වන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.